ඔව් ආදරණීය දරුදරියනි අපි මේට ප්‍රථම පාඩම් පරිච්ඡේද වලින් 2019 වර්ෂයේ පළවන ප්‍රශ්න පත්‍රය එනම් වාස්තික ප්‍රශ්න පත්‍රයේ සාකච්ඡා කරන්න ආරම්භ කළා. අපි ඒ පරිච්ඡේද මගින් බහුවර්ණ ප්‍රශ්න පිළිබඳ පුළුල් විශ්ලේෂණයක යෙදෙමින් ඒ බහුවර්ණ ප්‍රශ්න පාදක කරගෙන නව බහුවර්ණ ප්‍රශ්න නිර්මාණය කරමින් අපි ප්‍රශ්නවලට ප්‍රවේශ වන ආකාරය, පිළිතුරු හඳුනා ගන්න ආකාරය, පිළිතුරු ගොනු කරන ආකාරය ගැන හොඳ අවබෝධයක් ලබා ගත්තා. අර කලබල වෙලා බහුවර්ණ ප්‍රශ්න කියවලා ඒ කියවන එක Tamanට වැරදි ආකාරයෙන් තේරුම් අරගෙන Taman හිතනවා නිවැරදි කියලා. ඒ අනුව උත්තර හොයනවා. වර්ධිනවනේ එතකොට. එහෙම නැතුව කලබලයක් නැතුව එක වාරයක් බැරි නම් දෙවාරයක් බැරි නම් තුන් වාරයක් උපරිමයි. තුන් වාරයක් හරි ප්‍රශ්නේ කියවන්න. කියවීම තුලින් ඒ ප්‍රශ්නෙන් අහන යථාර්ථයේ විනිවිදව දකින්න. ඒ වගේම ඒකට ගැළපෙන උත්තරය පිළිතුරු පහ අතරින් තෝරන්න. තේරීමේද සමහර පිළිතුරු දෙකක් එනවා. ඒ දෙකනුත් වඩා නිවැරදි පිළිතුර තෝරන්නේ කොහොමද කියලා අපි එක එක අවස්ථාවල හොඳ අවබෝධයක් ලබා දුන්නා. මම හිතනවා දැන් ඒකෙන් ලොකු ප්‍රයෝජනයක් ඔබ ගත්තා. බහුවර්ණ සම්බන්ධයෙන් කිසිම චකිතයකින් තොරව පිළිතුරු ලියන්න. අපි අද පාඩම් පරිච්ඡේදයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒ පේපර් එකේම සැපීම් වර්ගයේ ප්‍රශ්න කාණ්ඩ. ඒ කියන්නේ සැපීම් වර්ගයේ හිස්තන් පුරවන ප්‍රශ්න 10ක් තියෙනවා. අනික් සැපීම් වර්ගයේ ප්‍රශ්න තමයි කෙටි නිශ්චිත පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න 10ක් තියෙනවා. මොකද විභාගයේදී සිසුන් වැඩිම ප්‍රමාණයක් මං කිව්වා දැන් මේක ලකුණු 75ට වැඩිපුර ගන්නවා සෙකන්ඩ් පේපර් එකේ. මේ පේපර් එක ගන්න 40ක් 45ක් 50ක්. මේ පේපර් එකේ වැඩිපුරම ළමයි සංඛ්‍යාවක් වරද්දන ප්‍රශ්න 10 මොනවද? හිස්තන් පුරවන 10 වරද්දනෝමයි. 80ක් විතරම මේක උපරිම හරියට කරන ප්‍රශ්න දෙකයි. අනිත් ඔක්කොම ප්‍රශ්න වරද්ද ගන්නවා. මොකද්ද හේතුව? ඒ විෂය කරුණු පිළිබඳ නිවැරදි අවබෝධයකුත් නැහැ. විෂය කරුණු පිළිබඳ විශ්වාසයකුත් නැහැ. අවබෝධය විශ්වාසය දෙකම නැත්තම් මේ 10 ලියන්න බැරි වෙනවා. ඒ නිසා සමස්ත විෂය කරුණු පිළිබඳ මන අවබෝධය සහ විශ්වාසය ඇති කරගත්තොත් පමණක් ඔබට පුළුවන්කම තියෙනවා මේ හිස්තන් පුරවන ප්‍රශ්න ජයග්‍රහණය කරන්න. අපි බලමු මුලින්ම අංක 31 සිට 41 ප්‍රශ්න වලට පිළිතුරු සැපීමේදී සුදුසු වචනය නැත්තම් වචන එක වචනයක් වෙන්න පුළුවන්, දෙකක් වෙන්න පුළුවන්, තුනක් වෙන්න පුළුවන්. භාවිතාවල හිස්තන් පුරවන තියෙන එක අපි දන්නවනේ. 31 අයන්න. ලාභය අරමුණු කරගත් නමුත් ලියාපදිංචි අනිවාර්ය නොවන ව්‍යාපාර සංවිධාන වර්ග දෙකක් වන්නේ. තේරෙනවද? ලාභය අරමුණු කරගත් තමයි. ලාභය තමයි මූලික ඉලක්කය. නමුත් ලියාපදිංචි අනිවාර්ය නැහැ. ලාභ ලැබීම මූලික අරමුණ වුණා. ලියාපදිංචි අනිවාර්ය නැහැටි ව්‍යාපාර සංවිධාන වර්ග දෙකක් කියනකොට මුලට එන්න ඕන මොනවද? සංස්ථාපනය නොකරන සංවිධාන දෙක. මොනවද? තනි පුද්ගල ව්‍යාපාර සහ උල් ව්‍යාපාර දෙකම ලියාපදිංචි අනිවාර්ය නැහැනේ. අයිතිකරුන්ගේ නම් වලින් හැර ව්‍යාජ නාමයකින් යනවනම් තමයි ලියාපදිංචි කරන්න අනිවාර්ය වෙන්නේ. නැත්නම් අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙමනම් මේ දෙකේම අරමුණු ලාභය මොනවද? තනි පුද්ගල සහ අවුල් ව්‍යාපාර. තනි පුද්ගල තනි පුද්ගල ව්‍යාපාර සහ හවුල් ව්‍යාපාර. හවුල් දෙම ඇති ව්‍යාපාර තියෙනවා. එච්චරයි. ඒක ලේසි අමාරු නෑ. ඒකෙම ආයන්න දැන් මේකේ මේ දෙකටම තමයි ලකුණු එකක් ලැබෙන්නේ. මේ දෙකටම ලකුණු එකයි. දැන්ට අවුරුදු 3කට උඩදී අපි මේ දෙකෙන් ඕගොල්ලෝ හවුල් ව්‍යාපාර හරි තනි පුද්ගල ව්‍යාපාර වැරද්දුව සමුපකාර කියලා කියනක වැරදීනේ. ඒතර මොකද ලකුණු එකම ලැබෙන්නේ නැහැ. ලකුණු එකම නැහැ. මේක හරිුණත් ඒ භාගෙ දෙන්නෙත් නැහැ. නමුත් දැන් හොඳ වෙලාවට ඒ භාගෙ ලැබෙනවා. බය වෙන්න එපා. හරිද? මේකේ අපි දුමු තනි පුද්ගල ව්‍යාපාර ලිව්ව හවුල් ව්‍යාපාර වැරද්දුව ඔබ. ඒක උත්තරේ ලිව්වේ නැහැ කියලා. ඒත් මේ ලකුණු භාගෙ ලැබෙනවා. ඒගොල්ලන්ට ලක් එක. ආයන්න. අභ්‍යන්තර මිල ස්ථායීතාව මගින් රජයට හිස්තනක් සහ හිස්තනක් අනුපාතය පාලනය කළ හැක. මොකද්ද අපි මෙන්න මේ වගේ වරද්දනවා. මං අත්දැකීමෙන් දන්න වරද්දනවා. මමත් අවුරුදු 12 පේම මාගෙන කළා නිකන් හිටියේ නෑනේ. මේව වරද්දන දැක්කවා. අභ්‍යන්තර මිල ස්ථායීතාව මගින් රජයට හිස්තනක් සහ හිස්තනක් අනුපාතය පාලනය කළ හැක. මේ ප්‍රශ්නේ ගලප ගන්න. ගලප ගත්තාම මේක බොහොම සරල ප්‍රශ්නයක් වෙනවා. දැන් මේක ව්‍යාකූලයින සංකීර්ණ බැලුමට අභ්‍යන්තර මිල ස්ථායීතාව කියන්නේ මොකද්ද? මොකද්ද? මතක් කරන බැංකු පාඩම. ශ්‍රී ලංකා මහා බැංකුව. බැංකුවල නියම බැංකුව. බැංකුවල බැංකු කරකවුද මහා බැංකුව. මහා බැංකුවේ ප්‍රධාන අරමුණු දෙකයි. එකක් මොකද්ද?
ආර්ථික හා මිල ස්ථායීතාවය. අනිත් එක මූල්‍ය ක්‍රමයේ ස්ථායීතාවය. අනේ ආර්ථික හා මිල ස්ථායීතාවය කියන එකේ කොටසක් තමයි මේ අභ්‍යන්තර මිල ස්ථායීතාව කියන්නේ. ඒ කියන්නේ රටේ භාණ්ඩ හා සේවාවල සාමාන්‍ය මිල මට්ටම පහළ මට්ටමක ඒකාකාරීව පවත්වාගෙන යාම තමයි අභ්‍යන්තර මිල ස්ථායීතාවය කියන්නේ. තේරුණාද? රටේ සමස්ත භාණ්ඩ හා සේවාවල මිල මට්ටමනේ සාමාන්‍ය මිල මට්ටම කියන්නේ. ඒ සාමාන්‍ය මිල මට්ටම පහළ ස්ථාවර මට්ටමක රඳවා ගැනීම. හරිද? එහෙම කිරීම තුළින් මගින් රජයට මොකද්ද? හිස්තනක් සහ හිස්තනක් අනුපාතය. හිස්තනක් අනුපාතය කියන්නේ මොකද්ද? පොලි අනුපාතය. බැංකු ණය දීමිදය කරන පොලි අනුපාතය පාලනය කරගන්න පුළුවන්. අනිත් එක මොකද්ද? උද්දමනය. මොකද මිල ස්ථායීතාව නැත්තම් මිල එන්න රහස්‍යාට්‍යාවක් ටේක් ඕෆ් කරන්න ආසේව නගින්න ගත්තු මොකද වෙන්නේ? උද්දමනයක් ඇති වෙනවා. එහෙනම් උද්දමනය සහ පොලි අනුපාතය පාලනය කරගන්න පුළුවන්. පැහැදිලිනේ? අපි බලමු ඊළඟ ප්‍රශ්නය. 32 යන්න. වරලත් ලාභියා විසින් දල හිස්තනක් වටිනාකම ප්‍රතිශතයක් ලෙස වරලත් හිමියා වෙත ගෙවිය යුතු වන්නේ හිස්තන වේ. මේක නම් තේරෙනවද අදහස මොකක්ද කියලා කියන්නේ? මේ ගෙවිය යුතු දෙන්නේ. වරලත් ලාභියා වරලත් හිමියට ගෙවන්නේ මොකද්ද? පුරස්කාරය. මතකයිනේ? කිසියම් මව් ආයතනයක නිමැවුම් එයාලගේ වෙළඳ ලකුණු හෝ වෙළඳ නාමයේ යටතේ නිපදවා විකුණන්න හෝ මිලදී අරගෙන විකුණන්න මව් ආයතනය අවසර දෙනවා කිසියම් ආයතනයකට. ඕකනේ වරලත් ව්‍යාපාර ක්‍රමය කියන්නේ. අවසර දෙන ආයතනයේ වරලත් හිමියා වෙනවා. අවසර අරන් ඒ වැඩේ කරන ආයතනයේ වරලත් ලාභිය වෙනවා. එතකොට වරලත් ලාභියා විසින් දල හිස්තනේ වටිනාකමේ ප්‍රතිශතයක් ලෙස තමයි වරලත් හිමියා වෙත ගෙවී යුතු මොකද්ද? පුරස්කාරය. මේ අහන්නේ පුරස්කාරය කියන්නේ. පුරස්කාර ගෙවන පදනම තමයි එහෙනම් අතරින් අහන්නේ. මොකද්ද? වරලත් ලාභියා විසින් දල මොනවද? එක්ක දල විකුණු. එයා විසින් කරන දල විකුණුම් මත. නැත්නම් එයා කරන දල නිමෙවුම් මත. දෙකම හරි. එක්ක දල විකුණුම් නැත්නම් දල නිමෙවුමේ වටිනාකමේ ප්‍රතිශතයක් ලෙස තමයි පුරස්කාරය ගෙවන්නේ. එහෙනම් මෙතනට එන්නේ මොකද්ද? දල විකුණුම්. මෙතන එන්නේ දල විකුණුම්. එහෙම නැත්නම් නිමෙවුම්. දෙකම හරි. එක්ක නිපදවන නිමෙවුම් වල වටිනාකම මත. නැත්නම් විකුණන දල විකුණුම් ආදායම් මත ඒකේ 100 ගාණක් වශයෙන් තමයි පුරස්කාර ගෙවන 10ක් 15ක් ඒ වගේ ගෙවන්නේ. එහෙනම් ඒ ගෙවන එක තමයි පුරස්කාරය. ගෙවී යුතු වන්නේ පුරස්කාරය වේ. මේකෙත් ලකුණු එකක් ලැබෙන මේ කොටස් දෙකටම මේකේ කොටසක් වැරදුනත් ලකුණු භාගයෙන් ලැබෙනවා. ඒකෙම ආ කොටස ව්‍යවසායකයෙකු සාමාන්‍යයෙන් හිස්තනක් අරමුණු කරගෙන ව්‍යාපාර ආරම්භ කරන අතර සමාජීය ව්‍යවසායකයෙකු හිස්තනක් අරමුණු කරගෙන ව්‍යාපාර ආරම්භ කරයි. මේකත් ටිකක් බැලුවමට දෙන්නම ව්‍යවසායකෝ. දෙන්නගේ මහන්නේ අරමුණු කරන කියවෙන්නේ. ටිකක් පොඩ්ඩක් මනස පොඩ්ඩක් පැටලෙන්නේ නැහැ. බය වෙන්න එපා. මුලින් කියන්නේ ව්‍යවසායකයෙක්. සාමාන්‍යයෙන් හිස්තනක් අරමුණු කරගෙන ව්‍යාපාර ආරම්භ කරනවා. දෙවනුව කියන්නේ සමාජීය ව්‍යවසායකයෙක්. අන්න මෙන්න දැන් දෙන්නෙක් නේ. මෙයා සාමාන්‍ය ව්‍යවසායකයෙක්. මුල් එක්කෙනා සාමාන්‍ය ව්‍යවසායකයෙක්. හරිද? ව්‍යවසායකයෙක් කියන්නේ නවෝත්පාදන බිහි කරනවා. ඒ තුලින් නව ව්‍යාපාර අවස්ථා උදා කරනවා. ඒ අරමුණ මොකද්ද? ලාභයනේ. එහෙනම් ව්‍යවසායකයෙක් සාමාන්‍යයෙන් ලාභය අරමුණු කරගන්නවා අනිවාර්යයෙන්. මොකද ලාභ නැතුව ඒගොල්ලෝ මේ නවෝත්පාදන කරන්නේ. ලාභය අරමුණු කරගෙන ව්‍යාපාර ආරම්භ කරන අතර තව ඉන්නෝ සමාජීය ව්‍යවසායකයෙකු. ඒ කියන්නේ සමාජයට සේවය කිරීම තමයි ඒගොල්ලන්ගේ අරමුණු. ලාභය නෙවෙයි. ලාභය දෙක. සමාජයට සේවය කරාම ඒ සේවය ලබන සමාජයේ තෘප්තිමත් වෙලා සහ ඒ සේවය ලැබෙන තෘප්තිමත් වෙන අය දිහා බලලා සෙසු අය පවා ආකර්ෂණයක් ඇති වෙනවා මේ ව්‍යාපාරයට නැත්නම් මේ ව්‍යවසායකයාගේ නිමෙවුම් මිලදී ගන්න. තේරෙනවද? අන්න එයා තමයි සමාජීය ව්‍යවසායකයෙක් කියන්නේ. සමාජ මෙහෙවරක් කරනවා. එහෙනම් එතන එයාගේ අරමුණ වෙන්නේ ලාභය නෙවෙයි. මොකද්ද? සමාජ සේවය නැත්නම් සමාජ සුබ සාධනය. එහෙනම් සාමාන්‍ය ව්‍යවසායකයා ලාභය අරමුණු කරගෙන ව්‍යාපාර කරාට සමාජීය ව්‍යවසායකයා මොකද්ද? සමාජ සුබ සාධනය. සුබ සාධනය කියලා දැම්ම නම් ඇති.
සුබ සාධනය අරමුණු කරගෙන තමයි ව්‍යාපාර ආරම්භ කරන්නේ. පැහැදිලිනේ? අපි බලමු ඊළඟ ප්‍රශ්නයත්. 33 යන්න. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හිස්තනක් සූක්ෂම වන හේයින් පුද්ගලයන් සඳහා වඩාත් සැපීමට හැකි වේ. ඒකත් ලේසි අමාරු නෑ. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර මොන සූක්ෂමද? එතරම් කියවෙන මොන සූක්ෂමද? ක්‍රම දෙකයි, ශිල්ප ක්‍රම දෙකයි. ප්‍රාග්ධන සූක්ෂම, ශ්‍රම සූක්ෂම. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වැඩිපුර යන්ත්‍රෝපකරණ භාවිතය කරන්නේ නෑ, අඩු වෙන්නේ කරන්නේ. වැඩිපුර ශ්‍රම යොදාගෙන නම් ශ්‍රම සූක්ෂමයි. ශ්‍රම පළවෙනි එකට එන්නේ ශ්‍රම. ශ්‍රම සූක්ෂම වන හේයින් පුද්ගලයන් සඳහා වඩාත් මොනව සැපෙන්න පුළුවන්? රැකියා. එහෙනම් ශ්‍රම සූක්ෂම කියන්නේ යන්ත්‍රෝපකරණ අඩු වෙන්නේ. එහෙනම් පුද්ගලයන්ට වැඩිපුර රැකියා සපයන්න පුළුවන්. ඒ නිසා සුළු මධ්‍ය පරිමාණ ව්‍යාපාර වලට. එහෙනම් සදා වඩාත් රැකියා. කොහොමද රැකියා? රැකියා. ආයන්න පිටතට නැඹුරු වූ ප්‍රවාහන හා සැපයුම් සේවා outbound logistics හිස්තනෙන් ආරම්භ වී හිස්තනෙන් අවසන් වේ. තේරෙනවද? දැන් මේ ප්‍රවාහන පාඩමේනේ ප්‍රවාහන හා සැපයුම් සේවා කියන පාඩමේනේ මේ අහන්නේ. ඒතර මේකේ අහන්නේ එකක් තියෙනවා inbound ව්‍යාපාරේ තුලට නැඹුරු. අනික outbound. ඒ කියන්නේ ව්‍යාපාරෙන් පිටතට. පිටතට නැඹුරු ප්‍රවාහන හා සැපයුම් සේවා. මගින් කරන්නේ මොකද්ද? ව්‍යාපාරයෙන් පටන් අරගන්නවා. හරිද? අවසන් වෙන්නේ කොහෙන්ද? වෙළඳ පොලෙන් අවසන් වෙනවා. නැත්නම් ගනුදෙනු කරුගේ. පටන් ගන්න ව්‍යාපාරයෙන්. නැත්නම් නිෂ්පාදකයාගෙන්. නිෂ්පාදකයෙක් කොත් හරි. නිෂ්පාදකයා නිපදවනදී පාරිභෝගිකයන්ට ගෙන යන්න එපේ. අන්න ගෙන යන්න තමයි තේරුණාද? outbound logistics. නැත්නම් පිටතට නැඹුරු ප්‍රවාහන සේවා අවශ්‍ය වෙන්නේ. දැන් නිපදවන්න අවශ්‍ය අමුද්‍රව්‍ය කියන්නකෝ. අමුද්‍රව්‍ය මොකද වෙන්නේ? අමුද්‍රව්‍ය සැපයුම් කරොන් අපි ගෙන්න ගන්න ඕන. අන්න ඒතොර inbound. ඇතුළට නැඹුරු inbound logistics. තේරෙනවද? මේ කියන්නේ එහෙම නෙවෙයි. අපි අමුද්‍රව්‍ය ගෙන්නගෙන බහාන නිපදවලා දැන් වෙළඳ පොළට ගෙනියන්න ඕන. ගෙන යාමට පාවිච්චි කරන්නේ මොකද්ද? outbound logistics. පිටතට නැඹුරු ක්‍රමය. එන ඒක පටන් ගන්න කාගෙන්ද? නිෂ්පාදකයාගෙන්. නැත්තම් ව්‍යාපාරයෙන් කොත් හරි. පටන් අරගෙන ආරම්භ වී කොහෙන්ද අවසන් වෙන්නේ? වෙළඳ පොලෙන්. නැත්තම් පාරිභෝගිකයෙක්ගෙන්. නැත්තම් ගනුදෙනු කරුගෙන් කොත් හරි. පැහැදිලිද? එහෙමනම් මෙතන අපිට ලියන්න පුළුවන් මොකද්ද? නිෂ්පාදකයාගෙන් නේ. නිෂ්පාදකයාගෙන් කියලා දාමුනේ. නිෂ්පාදකයාගෙන් ව්‍යාපාරින් කොට ලකුණු ලැබෙයි. එහෙම නැත්නම් අපිට දාන්න පුළුවන් මොකද්ද? විකුණුම් කරුගෙන්. ඇයි? දැන් භාණ්ඩ විකුණන ව්‍යාපාරයක් නම් මොකද කරන්නේ? ඒත් එහෙමනේ විකිණීම සදානේ. එහෙනම් විකුණුම් කරුගෙන් කොට ලකුණු දුන්න වඩා හොඳම හැබැයි නිෂ්පාදකයා. මොකද විකුණුම් කරොත් තියෙන්නේ පාරිභෝගික සමීකපේන්නේ. තේරෙනවද? එයා ඉතින් එයා පාරිභෝගිකයට වහන්න විකුණලා පාරිභෝගිකයට බහන්න ගෙන ගොස් බාර දීම වගේ එක තමයි එන්නේ. හොඳම උත්තරේ අංක එක මේකයි. මතක කරගන්න මේක. නිෂ්පාදකයාගේ විකුණුම් කරුගෙන් කොට ලකුණු දුන්නා. යවුරුද්දේ. එක්ක නිෂ්පාදකයාගෙන් නැත්තම් විකුණුම් කරුගෙන්. හොඳම උත්තරේ මේකයි. ආරම්භ වී කොහෙන්ද අවසන් වෙන්නේ? පාරිභෝගිකයා වෙතයි ගෙනියන්නේ. නැත්තම් ගනුදෙනු කරුවා කිව්වොත් හරි. එහෙනම් පාරිභෝගිකයාගෙන් අවසන් වේ. ඒකටම ලියන්න පුළුවන් වරහන් ඇතුළේ මම දාන්නම්. ගනුදෙනු කරුවාගෙන්. අවසන් වේ. පැහැදිලිනේ? ඊළඟ ප්‍රශ්නෙත් බලමු අපි. 34 යන්න. රේගු බන්ධිත ගුදම් තුලදී ආනයනය කළ භාණ්ඩ සඳහා වටිනාකමක් එකතු කිරීමෙන් පසු අපනයනය කිරීම. දැන් ඔළුවට එන්න ඕනම කියනකොටම නේ අපි දන්නවා ආනයනය කරන ද්‍රව්‍ය රේගුවට සම්බන්ධ ගුදම් තුල ගබඩාවල තියෙද්දිම ද්‍රව්‍ය මිශ්‍ර කරනවා, වර්ග කරනවා, තෝරනවා, එක්ක ඇසුරුම් කරනවා. හෝ වෙනත් වෙනසක් කරන්නේ නැහෙනි. ඒ දේ යොදාගෙන නිමවුමක් බිහි කරන්නේ නැහෙනි. තේරීම, වර්ග කිරීම, මිශ්‍ර කිරීම, ඇසුරුම් කිරීම හැර වෙනත් වෙනසකට ලක් නොකර නැවත අපනයනය කරනවා. මොකක්ද ඒකට කියන්නේ? අන්තරාල වෙනද මතකයි අන්තරාල. රේගුවෙන් පිටතට අරගෙන රටේ
විවිධ ප්‍රදේශවල පිහිටි කම්හල් තුලදී වෙනස්කම් කරලා හෝ ඒ තුලින් අලුත් භාණ්ඩයක් හදලා හෝ අපනයනය කරොත් මොකක්ද ඒක ප්‍රතිඅපනයනය. ඕක තමයි මේ අහන්නේ. එහෙනම් රේගු බන්ධිත ගුදම් තුලදී ආනයනය කළ භාණ්ඩ සඳහා වටිනාකමක් එකතු කිරීමෙන් කියන්නේ තෝරලා වර්ග කරලා ඇසුරුම් කරලා වටිනාකමක් එකතු වෙනවනේ. එකතු කිරීමෙන් පසුව අපනයනය කිරීම මොකද්ද? අන්තරාල වෙළඳාම. පැහැදිලිවම අන්තරාල. රට තුලට ආවේ නැහැ. අන්තරාල වෙළඳාම වන අතර ආනයනය කරන උපකරණ භාවිතයෙන් පසුව නැවත එම රට වෙත යැවීම. ආනයනය කරන උපකරණ තියෙනවනේ. ඒ උපකරණ අපි භාවිතා කරනවා. භාවිතා කරලා නැවත ඒක එම රටවලට යවනවා. මොකද්ද ඒක? ආපහු යවනවා. එහෙනම් ඒ උපකරණ භාවිතා කරන වරායන් පිටත අපේ කම්මල් වලදී ප්‍රතිඅපනයන. 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 අපනයන රීඑක්ස්පෝර්ට්. ඒකත් ලේසි. ඊළඟට ආය කොටස විදේශීය වෙළඳාමේදී මුදල් ගෙවීම සඳහා බැංකු හිස්තනක් හා හිස්තනක් ලිපිය යොදාගත හැකි වේ. අන්න මේකේ ඉඟියක් දෙනවා කෙලින්ම ලිපිය මගින්. ලිපිය මොන ලිපියද? තැපැල් ලිපියද? නැහැ. මොකද්ද? පෞද්ගලික ලිපියද? නැහැ. මොකද්ද? විදේශීය වෙළඳාමේදී මුදල් ගෙවීම සඳහා විශේෂම ආනයනකරුවෙක් මුදල් ගෙවන්න එපා. ආනයනකරුවෙක් අපනයනකරුවෙකුට මුදල් ගෙවීම සඳහා බැංකු මොනවද? බැංකු හා හිස්තනක් ලිපිය යොදාගත හැකි වේ. ඒ කියන්නේ බැංකුවක් කියන එක කියන්නේ මේ කියන්නේ බැංකුවේ මේ නමක්. බැංකුවක් විසින් කියන එක නෙවෙයි තේරුණාද? විදේශ වෙළඳාමේදී මුදල් ගෙවීම සඳහා. ඒකෙදි ප්‍රශ්නේ අංග සම්පූර්ණ නැහැ. කියන්නේ ආනයනකරුවෙකු විසින් අපනයනකරුවෙකු වෙත මුදල් ගෙවීම සඳහා ගුණ තවත් හොඳ. ඒක නොකියුවොත් අපිට හැංගෙනවනේ ඒක. සදා මොකක්ද බැංකු කියද්දි මොකක්ද මතක් වෙන්නේ? මොනවද මේ කියන්නේ? ගෙවීම් ක්‍රම දෙකනේ මේ අහන්නේ. පැහැදිලිවම අහන්නේ ගෙවීම් ක්‍රම දෙකක්. මොකද්ද බැංකු කියද්දි මතක් වෙන්නේ? බැංකු අනකර. වෙන මොකද්ද? බැංකු අනකර. බැංකු ලිපිය වෙන්නේ නැහැ. බැංකු අනකර. එක් බැංකුවකින් තවත් බැංකුවකට නිශ්චිත මුදලක් ගෙවන්න කියලා ලිඛිත නියෝගයක් කරනවා. ඒක තමයි බැංකු අනකර. බැංකු අනකර. හා මොන ලිපියද? ලෝකේ ජනප්‍රියතම ගෙවීම් මාධ්‍ය කියලා මම කියලා තියෙනවා. මතකනේ? බැංකුකරුවන්ගේ විශ්වාසවන්ත භාවය තුලින් විදේශ වෙළඳාම වඩා කාර්යක්ෂම ලෙස පවත්වාගෙන යන්න විශ්වාසයෙන් ගනුදෙනු කරන්න දීපු මාධ්‍ය මොකද්ද? ණයවර ලිපිය. ණයවර ලිපිය තමයි ඊළඟේ ජනප්‍රියතම ගෙවීම් මාධ්‍යන් දෙක. ණයවර ලිපිය. මේක තමයි අංක 1 ණයවර ලිපිය. ලිපිය කියලා ලියුවන කමෙක තියෙන ප්‍රශ්නයක් නැහැ. මේකේ ලිපිය කියලා තියෙදි ණයවර ලියුවනම් ඇති. නමුත් අපිට පුරුද්දට ණයවර කියලා ලිවෙන්නේ නැහැ නේ. නියම සම්පූර්ණ ණයවර ලිපිය කියලාම ලියවෙනවනේ. කිසිම හානියක් නැහැ මෙහෙම ලිව්වට කියලා. ලකුණු ලැබෙනවා. රයිට්. අපි ඊළඟ ප්‍රශ්නේ බලමු. 35 යන්න. කළමනාකරණයේදී නිවැරදි දේ සිදු කිරීම. මතකද? නිතරම අහනවා අපි කළමනාකරණ පාඩමේදී නිර්වචනයේට අපි කරානේ. නිර්වචනයේ තුලින් අහුලගත්ත සංකල්ප කීපයක්. ඒක දිගින් දිගට විභාගෙදී අහනවා. නිවැරදි දේ කිරීම මොකද්ද? සඵල දායකත්වය. නිවැරදි ආකාරයට ක්‍රියා කිරීම කාර්යක්ෂමතාව. එහෙනම් නිවැරදි දේ සිදු කිරීම සඵල දායකත්වය. වන අතර කළ යුතු දේ නිවැරදිව කිරීම මොකද්ද? කාර්යක්ෂමතාවය. කවදාකවත් කොමත කරන්න එපා. කළ යුතු දේ නිවැරදිව කිරීම කාර්යක්ෂමතාවය වේ. ඊළඟට ආයන් මින්ස්බර්ග් කියද්දි මතක් වෙන්නේ කවුද? හෙන්රි මින්ස්බර්ග්. හෙන්රි මින්ස්බර්ග් තමයි කළමනාකරුවන්ගේ විවිධ භූමිකා හඳුන්වලා දීලා ලෝපතල කළමනාකරුවෙක් බවට පත් වෙන හෙන්රි මින්ස්බර්ග්. කළමනාකරුවෙක් විවිධ භූමිකා. මතකනේ? ප්‍රධාන භූමිකා තුනක් කළමනාකරුවෙක් රංගපානවා කියලා කිව්වා. ප්‍රධාන භූමිකා තුනක කළමනාකරුවෙක් සක්‍රිය වෙනවා. මතකද? අන්තර්පුද්ගල භූමිකා, තොරතුරුමය භූමිකා, තීරණමය භූමිකා. තේරෙනවද? අන්තර්පුද්ගල භූමිකා කියන්නේ පුද්ගලයන් සමග සහ පුද්ගලින් අතර ඉඳගෙන ක්‍රියාත්මක වන භූමිකාව. තොරතුරුමය භූමිකා කියන්නේ තොරතුරු රැස් කිරීම බෙදහැරීම සම්බන්ධ භූමිකාව. විවිධ සම්පත් බෙදහැරීම වෙන්න පුළුවන්, ගැටලු විසඳීම වෙන්න පුළුවන්. ඒ වගේ තීරණ ගැනීම සම්බන්ධ භූමිකා තමයි තීරණමය භූමිකා කියන්නේ. වගේ ඒ භූමිකායටද කොටස් උපභූමිකා 10ක් තියෙනවා. මතකයිනේ?
අන්තර්පුද්ගල භූමිකා යටතේ 3ක් තියෙනවා. ප්‍රධානීය වශයෙන්, නායකයා වශයෙන්, නියාමක වශයෙන් ආදි වශයෙන්. තොරතුරුමය භූමිකාවල 3ක් තියෙනවා. තොරතුරු රැස් කරන්න, තොරතුරු බෙදා හරින්න, මාධ්‍ය ප්‍රකාශක ඒ වගේ. තීරණමය භූමිකාවල 4ක් තියෙනවා. මතකනේ ව්‍යවසායකයා ගැටලු විසඳන්න, ගිවිසුම් වලට එළඹෙන්න ආදි වශයෙන්. මින්ස්බර්ග්ගේ භූමිකා වර්ගීකරණය අනුව කළමනාකරුවෙකු විසින් නව ව්‍යාපෘති හඳුන්වා දීම හිස්තැනක් භූමිකාවේ හිස්තැනක් උපභූමිකාවට අයත් වේ. අන්න. කළමනාකරුවෙකු විසින් නව ව්‍යාපෘති හඳුන්වා දෙනවා. අලුත් ප්‍රොජෙක්ට්ස් හඳුන්වා දෙනවා. අලුත් ප්‍රොජෙක්ට් එකක්. ඒ කියන්නේ නිශ්චිත ආරම්භයක් සහ නිශ්චිත අවසානයක් දක්වන කිසියම් ව්‍යාපාර කාර්යයක් ප්‍රොජෙක්ට් එකක්. මොකක්ද ඒක? නිර්මාණශීලී දෙයක්, අලුත් දෙයක් නම් මොකක්ද? ඒක මොකක්ද? තීරණමය භූමිකාවක් නේ. නව ව්‍යාපෘතියක් කියන්නේ තීරණමය භූමිකාවක් නේ. එහෙනම් ප්‍රධාන භූමිකාව තමයි තීරණමය භූමිකාව. ඒක උපභූමිකාව මොකද්ද? ව්‍යවසායකයා. මොකද අලුත් දෙයක් හඳුන්වා දෙන්නේ. ඒ නිසා නිර්මාණශීලී දෙයක් නිසා ව්‍යවසායකයේ භූමිය. එහෙනම් තීරණමය භූමිකාවේ තීරණමය භූමිකාවේ මොන උපභූමිකාවද? ව්‍යවසායකයා නේ. ව්‍යවසායකයා උපභූමිකාවට අයත් වේ. ව්‍යවසායකයා නැමැතියාව නම් හොඳයි තින්නේ. කමක් නෑ අපි එහෙම ව්‍යවසායකයා නැමැති කියලා උන අපි ලියමු ගැලපෙන්නේ. අපි බලමු ඊළඟ ප්‍රශ්නේ. 36 අයන්න. තාක්ෂණික කුසලතා ඉතා වැදගත් වනුයේ හිස්තැනක් කළමනාකරුවන් හට වන අතර හිස්තැනක් කුසලතා සියලුම මට්ටමේ කළමනාකරුවන් හට එක සමානව වැදගත් වේ. මතකයිනේ? ප්‍රශ්නේ කියවනකොටම අපිට එනවා කළමනාකරණය කියන පාඩමේ කළමනාකරුවන්ගේ කුසලතා. මතකනේ? සාමාන්‍ය කුසලතා, විශේෂ කුසලතා කියලා අපි දෙකක් කතා කරා. සාමාන්‍ය කුසලතා වර්ග 3ක් තියෙනවා. ඒ තුන තියෙන්න ඕනේ කළමනාකරුවෙක් වෙන්න. හොඳ කළමනාකරුවෙක් වෙන්න. මතකනේ? ඒ තාක්ෂණ කුසලතා, අන්තර්පුද්ගල කුසලතා, මනෝභාවාත්මක කුසලතා හෙවත් සංකල්පනාත්මක කුසලතා කියලා. මතකනේ? දැන් පුද්ගලයන් සමග සහයෝගයෙන් මිත්‍රශීලීව එකට වැඩ කරන්න ඇති හැකියාව තමයි අන්තර්පුද්ගල කුසලතා කියලා අපි කතා කරන්නේ. ඊළඟට අනාගතයේ දෙස බුද්ධිමත්ව බලන්න කළමනාකරුවෙක් තුළ තිබිය යුතු බුද්ධිමය හැකියාව, සූක්ෂම හැකියාව තමයි සංකල්පනාත්මක කුසලතා කියලා කියන්නේ. ඊට අමතරව කිසියම් කළමනාකරන තනතුරක් නැත්නම් කිසියම් විෂයකට අදාළව තමන්ට පැවුණු රාජකාරී නිසියාකාරව ඉටු කරන්න අවශ්‍ය දැනුම තමයි තාක්ෂණික කුසලතා කියලා කියන්නේ. එහෙමනම් මතක ඇති අන්තර්පුද්ගල කුසලතා සියලු මට්ටම් වල කළමනාකරුවන්ට එක හා සමානව වැදගත් වෙනවා. මොකද හැම මට්ටමකම කළමනාකරුවන්ට තමන්ට උඩත් ඒ වගේම යටත් පිරිසක් එක්ක වැඩ කරන්න වෙනවා. එහෙනම් හැම දිනාටම සහයෝගයෙන් වැඩ කිරීම හැකියාව තියෙනවා. ඒ නිසා ඒක සමානයි. එතකොට මනෝභාවාත්මක කුසලතා කියන්නේ බුද්ධිමය හැකියාව නැත්නම් සමස්තය දැකීම, සමස්තය නිවැරදිව දැකීම, අනාගතයේ දේශ සමස්ත ලෙස නිවැරදිව දැකීමේ හැකියාව ගොඩක්ම අවශ්‍ය වෙන්නේ අනාගතයේ වෙනුවෙන් සැලසුම් ප්‍රතිපත්ති සම්පාදනය කරන අග්‍ර කළමනාකරුවන්ට. මතකද? ඊළඟට තමන්ගේ විශේෂේෂ්ඨට අදාළව සෙසුවයට සාපේක්ෂව විශේෂඥ හැකියාවක් තියෙන්න ඕනේ. ඒක තමයි තාක්ෂණ කුසලතා තියෙන්නේ. ඒක වැඩිපුරම තියෙන්න ඕනේ පහළ මට්ටම් වල කළමනාකරුවන්ටයි. නැත්නම් ෆස්ට් ලයින් මැනේජර්ස්ලට පළමු පෙළ කළමනාකරුවන්. වැඩමූලිකයින්, ඒ කියන්නේ ෆෝමල්ලා, ඒ වගේම ටෙක්නීෂියන්ලා, තාක්ෂණ ශිල්පීන් එවැනි අයට. එහෙනම් තාක්ෂණික කුසලතා ඉතා වැදගත් වනුයේ මොන කළමනාකරුවන්ටද? පහළ කළමනාකරුවන්ට නැත්නම් වඩා හොඳ පළමු පෙළ කළමනාකරුවන්ට කියලා දාන්න. පළමු පෙළ ෆස්ට් ලයින් කියන එක. පළමු පෙළ කළමනාකරුවන්ට වන අතර හිස්තැනක් කුසලතා සියලුම මට්ටමේ කළමනාකරුවන්ට එක හා සමානවද? මොනවද? මානව කුසලතා නැත්නම් අන්තර්පුද්ගල කුසලතා. එක්ක මානව එහෙම නැත්නම් අන්තර්පුද්ගල දෙකම හරි. අන්තර්පුද්ගල කුසලතා සමානව තියෙන හැමෝටම. හරිනේ? සංකල්පනාත්මක කුසලතා එන්න පුළුවන්. ඕකෙන් ඇහුවොත් ඒක අග්‍ර කළමනාකරුවන්ට අවශ්‍ය වෙයි. කොටස සේවකයින් වෙත හිස්තැනක් සහ හිස්තැනක් විධිමත්ව
පවරාදීමේ ක්‍රියාවලිය බලතල පැවරීම ලෙස හැඳින්වේ. ඩෙලිගේෂන් ඔෆ් පවර්. ඩෙලිගේෂන් ඔෆ් පවර්. බලතල පැවරීම. මතක ඇති කළමනාකරණය කියන පාඩම් මේකකේ සංවිධානකරණය කියන දෙවන කළමනාකරණ උපාංගෙදී අපි කතා කරා. සංවිධානකරණයට තියෙනවා කාර්යයන් නැත්නම් පියවරයන් 7ක්. මතකයි? ඒ පියවරයන් 7 ඇතුළේ තමයි බලතල පැවරීම තියෙන්නේ. ඒ කියන්නේ කාර්යයන් හඳුනා ගන්නවා, වැඩ බෙදනවා, දෙපාර්තමේන්තු පිහිටවනවා. ඊට පස්සේ මොකද කරන්නේ? දෙපාර්තමේන්තු පිහිටවන මදි බලතල සහ වගකීම් පවරන්න ඕන. බලතල සහ වගකීම් පැවරුවොත් තමයි සේවකයන් සක්‍රිය වෙන්නේ. සේවකයන් ජීවමාන වෙන්නේ. බලතල දෙනකන් සේවකෝ ජීවමාන වෙන්න වැඩ කරන්නේ. හරිනේ. දැන් මම වුණත් යම් තනතුරකට බඳව ගත්තම මට කවුරු හරි බලතල දීලා වැඩ පවරන්න එපයි. නැත්තම් මම වැඩ කරන්නේ නැහැ නේ. තේරුණාද? එහෙනම් බලතල කියන්නේ තනතුරට අදාළ රාජකාරීන් ඉටු කරන්න විධිමත් ලෙස ඉහළින් ලබා දෙන හිමිකම. මගේ තනතුරට අදාළ කටයුතු කරන්න මට ඉහළින් හිමිකමක් ලැබෙන්න එපා. ඒ හිමිකම තමයි බලතල කියන්නේ. බලතල දුන්නට පස්සේ මට නිකන් ඉන්න පුළුවන්ද? බෑ. බලතල දුන්නන් පස්සේ මම ඒ රාජකාරීන් එයාලා අපේක්ෂා කරන විදියට, ඉහළ කළමනාකරණ අපේක්ෂා කරන විදියට නිම කරලා ඔවුන්ට වාර්තා කිරීමට බැඳියාවකුත් ඇති වෙනවා. ඒක තමයි වගකීම කියන්නේ. එහෙනම් බලතල ලැබීමත් එක්කම දෙවනුව ඇති වෙන්නේ මොකද්ද? වගකීම. ඒ බලතල සහ වගකීම් ලබා දීම තමයි බලතල පැවරීම කියන්නේ. එහෙනම් සේවකයින් වෙත බලතල සහ වගකීම් විධිමත්ව පවරා දීමේ ක්‍රියාවලිය බලතල පැවරීම කියලා කියනවා. මතක තියාගන්න මේකේ මාරු කරන්න බෑ. දැන් සමහර උත්තර දැන් මේකත් මාරු කරන්න බෑ. සමහර ඒවා මාරු කරන්න පුළුවන්. මතකද මේකේ මුල්ම ප්‍රශ්න කළේ ලියාපදිංචි අනිවාර්ය නැති ව්‍යාපාර සංවිධාන කියලා. තනි ව්‍යාපාර, හවුල් ව්‍යාපාර. ඒකේ හවුල් ව්‍යාපාර, තනි ව්‍යාපාර ප්‍රශ්නයක් නෑ මාරු කරන්න. මේව මාරු කරන්න බෑ. මොකද මුලින්ම එන්නේ බලතල. බලතල දුන්නොත් තමයි වගකීම ඇති වෙන්නේ. ඒව තුලයි තියාගන්න. හරිනේ. අනික එහෙම මාරු වෙන්නේ නෑ. දැන් මේක ඉගෙන ගත්තා නම් හරියට අපිට කවදාක වගකීම් සහ බලතල කියලා කියෙන්නේ නෑ. බලතල සහ වගකීම්. එහෙම නෙන්නේ. රයිට්. අපි ඊළඟ ප්‍රශ්නෙත් බලමු. 37 අයන්න. කාර්ය අභිමුඛ නායකයන් වඩා තම අවධානය යොමු කරනුයි. මතකද? කළමනාකරණේ නායකත්වය ගැන මහාන්නේ. ඔබට පේනවා තියරි පාර්ට් එක කරද්දී කළමනාකරණ පාඩමේ තමයි වැඩිම ප්‍රශ්න අහන්නේ. දැන් බලන්න කීයක් ඇහුවද කියලා වාස්තවික ප්‍රශ්න. තේරෙනවද? කෙලින්ම ලකුණු 25ක් 30ක් 35ක් වගේ ප්‍රමාණයක් අහන්නේ කළමනාකරණ පාඩමේ. මතක කරන්න මේක. නායකයන් වර්ග අපි කීපයක් කරානේ. එකක් තමයි කාර්ය අභිමුඛ නායකයෝ. ඒ කියන්නේ සේවකයන්ගෙන් අපේක්ෂිත කාර්ය කෙසේ හෝ ඉෂ්ට කරගන්න බලනවා. සේවක නිදහස, සේවක සුබ සාධනය ගැන එහෙම ඒ තරම් අවධානයක් යොමු කරන්නේ. ඒක තමයි කාර්ය අභිමුඛ නායකය කියන්නේ. තේරුණාද? කාර්ය අභිමුඛ නායකයන් වඩා තම අවධානය යොමු කරනුවේ හිස්තනක් වන අතර හිස්තනක් නැඹුරු නායකින් වඩා තම අවධානය යොමු කරනුවේ සේවකයින් වෙතේ. අන්න සේවකයින් වෙත කියන්නේ සේවකයන්ගේ නිදහස. සේවකයන්ගේ මොකක්ද සේවකයන්ගේ නිදහස. සේවකයන්ගේ අවශ්‍යතා වුමනා සුබ සාධනේ වගේ ඒවා ගැන අවධානය යොමු කරනවා. ඒවට මූලිකත්වයක් දෙන දීලා තමයි වැඩක් ගන්න. තේරුණාද? ඒ මොන නායකයාද? ඒ කියන්නේ මොනවාර නැඹුරු නායකයාද? සේවකයන් ගැන හිතන්නේ. සේවකයන් නිදහස ගැන නිදහස දෙනවා. සුබ සාධන පහසුකම් සපයනවා. තේරුණාද? ඒ මොකද්ද? ඒ සේවක අභිමුඛ නායකයා. සේවක අභිමුඛ 나යකයා තමයි ඒ වගේ සේවකයන් ගැන අවධානය යොමු කරන්නේ. නමුත් කාර්ය අභිමුඛ નાයකයා වඩාත්ම තම අවධානය යොමු කරන්නේ මොකද්ද? කාර්යයන් සඳහා කාර්යයන් වන අතර කාර්යයන් කරන්නේ කාර්යයන් ඉෂ්ට කරන තමයි බලන්නේ. එහෙනම් මෙතන බලන්නේ කොහොම හරි කාර්යයන් ඉෂ්ට කරන්න. කරනුවේ කාර්යයන් වන අතර. නායකයාට තියෙන ඉලක්කයක් අද සේවකයන් ලව ඒකක 100ක් නිපදව ගන්න. කොහොම හරි බලන්නේ කාලය තුල 100 හදව ගන්න. එහෙනම් කාර්යන් කොත් එක ඉලක්ක කොත් එක. ඉලක්ක කියලා දාන්න පුළුවන් නම් මේක. ඉලක්ක වන අතර එතකොට හිස්තනක් නැඹුරු නායකයෙක් කියන්නේ මොකද? සේවක නැඹුරු. සේවක නැඹුරු නායකින් වඩා තම අවධානය යොමු කරන්නේ සේවකින් වෙත. පැහැදිලිනේ? ආයන් සේවක යෙදවුම් හා අනිත් එක කෙලින්ම එන උත්තරේ බොහොම ලේසිම ප්‍රශ්නයක් මේක.
සේවක යෙදවුම් හා මොනවද? නිමැවුම්. සේවක යෙදවුම් හා නිමැවුම්. යෙදවුම් වල ඊළඟ එක තමයි නිමැවුම්. වෙන කිසිම විකල්පයක් එන්නේ නැහැ. යෙදවුම් හා නිමැවුම් අතර සම්බන්ධතාව මොන ඵලදායීතාවද? දැන් යෙදවුම් නිමැවුම් අතර සම්බන්ධනේ පොදුවේ ඵලදායීතාව කියන්නේ. ඵලදායීතාවේ අංශ තියෙනවානේ. ආංශික කොටස්. ඒක එකක් තමයි මොකද්ද? ශ්‍රම ඵලදායීතාවය. යන්ත්‍ර ඵලදායීතාවය. මතකනේ? ඒ වගේ එහෙනම් සේවක යෙදවුම් හා නිමැවුම් අතර ගත්ත මොකද්ද? ශ්‍රම ඵලදායීතාව මේ ඉන්නේ නේ. අතර සම්බන්ධතාවයේ ශ්‍රම ඵලදායීතාව ලෙස හඳුන්වනවා. ශ්‍රම ඵලදායීතාව. යන්ත්‍ර යෙදවුම් හා නිමැවුම් අතර කිව්වනම් යාන්ත්‍රික ඵලදායීතාව. තේරෙනවනේ? රයිට්. ඊළඟ ප්‍රශ්නේ බලමු. 38 අයන්න. නිෂ්පාදකයෙකු විසින් එකම සන්නමක් යටතේ භාණ්ඩ පෙළක් ඉදිරිපත් කිරීම. අලෙවිකරණයෙන් අහන ප්‍රශ්නයක්. නිෂ්පාදකයෙකු විසින් එකම සන්නමක් යටතේ භාණ්ඩ පෙළක් ඉදිරිපත් කිරීම. මොකද්ද? එකම සන්නම. එක සන්නමෙන් භාණ්ඩ කීපයක්ම දානවා. තේරෙනවද? අපි හිතමු උදාහරණ මොනවද? උදාහරණ අපි හිතමු අල්ට්‍රා කියලා සන්නම කිය ගන්නමු. අල්ට්‍රා යටතේ එකේ අල්ට්‍රා සබන් වෙන්න පුළුවන්, සුවඳ විලුන් වෙන්න පුළුවන්, නැත්තම් දන්තාලේප වෙන්න පුළුවන් කීපයක්ම දානවා. මොකද්ද? පෞල් සන්නම. තේරෙනවද? පෞල් සන්නම. පෞල් සන්නම ලෙස හඳුන්වන අතර නියමිත වෙළෙන්දෙකු වෙනුවෙන් සන්නමක් නිර්මාණය කිරීම. දැන් භාණ්ඩ නිෂ්පාදකයා මම සන්නම් දාන්නේ නැහැ. මගේ භාණ්ඩ අරගෙන වෙළෙන්දෙක් ඒක අලෙවි කරනවා. එයා සන්නමක් දාගන්නවා. මොකද්ද ඒක? ඒක පුද්ගලික සන්නමක්. දැන් සහල් කියන සහල් නිෂ්පාදනය කරන ගොවියෝ. නමුත් සහල් වී අරගෙන සහල් බවට පත් කරලා ඇසුරුම් කරලා විකුණන්නේ මම දාගන්නවා මොනවද? සූකිරි සම්බා. නැත්තම් අර්ලිය සම්බා. එහෙම නැත්තම් විසිතුරු සම්බා. නම් දාගන්න ඒක අන්න ඒක පුද්ගලික සන්නමක් එතකොට. තේරෙනවද? අරක පෞල් සන්නම. එහෙනම් පෞල් සන්නම. ෆැමිලි බ්‍රෑන්ඩ් කියන එක. පෞල් සන්නම ලෙස හඳුන්වන අතර නියමිත වෙළෙන්දෙකු වෙනුවෙන් සන්නමක් නිර්මාණය කිරීම. මේ වෙළෙන්ද විසින් නිර්මාණය කරගන්න. කරලා එයා භාණ්ඩ ඒ සන්නමෙන් අලෙවි කරනවා. මොකද්ද? පුද්ගලික සන්නම. පුද්ගලික සන්නම. ආයන් ඉලක්ක ඉපයීම මත මිල කිරීම. දැන් අලෙවි කරන්නේදී මිල කිරීමේ ක්‍රමනු සාමාන්‍ය ප්‍රශ්නයක් දානවා. ඉලක්ක ඉපයීම මත මිල කිරීම. ඒ කියන්නේ නිෂ්පාදිතයේ පිරිවැය අනුව අපි බලන කොච්චර අපට මිලක් නියම කරලා කොච්චර ලාභයක් උපය ගන්න පුළුවන්. අන්නේ එක උපකල්පනය කළ එකට ගැලපෙන මිලක් තීරණය කරනවා. එතනදී ගොඩක් කරලා පදනම් වෙන්නේ මොකද්ද? කොස්ට් එක පිරිවැය. පිරිවැය දැනගන්න එපේ. පිරිවැය රුපියල් 100ක් නම් අපි අපේක්ෂා කරනවා 100 පිරිවැයෙන් 50ක ලාභයක්. හරිද? ඉලක්ක කරනවා. එහෙනම් අපි විකුණන්නේ 150ට. එහෙනම් පිරිවැය තමයි මෙතන පදනම් වෙන්නේ. කිරිමේදී පිරිවැය පදනම් වන අතර. පිරිවැය පදනම් වන අතර පවත්නා මිල මත මිල කිරීමේදී. පවත්නා මිල කියන්නේ දැන් මම නිපදවන්නේ සබන් කියන්නකෝ. තව සබන් නිෂ්පාදකයෝ මාකට් එකේ ඉන්නවනේ. ඒගොල්ලෝ නියම කරන මිලක් තියෙනවනේ. ඒ නියම කරන මිලට සමාන මිලක්. දැන් මම විකුණන්නේ අපේ හිතමු টয়ලට් සෝප් කියලා. එහෙනම් টয়ලට් සෝප් නම් ඒ টয়ලට් සෝප් වල කැටයක සාමාන්‍ය රුපියල් 70ක් 72 69 එහෙම නෑ යන්නේ. මමත් ඒ මට්ටමේ මිලක්ම තීරණය කරනවා. ඊට වැඩි මිලක් නියම කරොත් පාරිභෝගිකව මිල දී ගන්නේ නැහැ. අඩු මිලක් නියම කරොත් හිතන බාල භාණ්ඩයක් කියලා. නම් ඒ මට්ටමේ මිලක් නියම කරනවා. පවත්නා මිල කියන තේරෙනවද? පවත්නා මිල මත මිල කිරීම මොකද්ද? ඒ කියන්නේ තරංගයේ පදනම් කරගෙන කරන්නේ. තරංගයේනේ තරංගකරුවන්ගේ මිල පදනම් කරගන්න. තරංගයේ පදනම් වේ. තරංගයේ හරි. තරංගකරුවන් කොත් කමන්නේ. එක්කෝ තරංගය නැත්නම් තරංග කාරී මිල පදනම් වෙනවා. අපි ඊළඟ ප්‍රශ්නයක් බලමු. 39 යන්න. දිගුකාලීන මූල්‍යන තීරණ. දිගුකාලීන මූල්‍ය තීරණ වලට මොකද්ද කියන්නේ? ප්‍රාග්ධන ව්‍යුහය හා මොනවද? මොන පිළිබඳ තීරණද? ලාභාංශ. දිගුකාලීන මූල්‍ය තීරණ කියන්නේ ස්ථාරවත්කම් අත්පත් කර ගැනීම සඳහා ස්ථාරවත්කම් අත්පත් කර ගැනීම සඳහා සහ ස්ථාරවත්කම් අත්පත් කර ගැනීමත් අත්පත් කරගන්න දිගුකාලීන මාර්ගවලින් ඒ කියන්නේ ණයකරණ කුතුවෙන් කොටස් නිකුතුවෙන් අරමුදල රැස් කිරීමේ කාර්යයන් තමයි
දිගු කාලීන මූල්‍ය තීරණ කියන්නේ. ඒකට අපි කියන මොකද්ද? ප්‍රාග්ධන ව්‍යුහය. ප්‍රාග්ධන ව්‍යුහය. කෙටි කල නම් මුදල් ව්‍යුහය. කෙටි කාලීන මූල්‍ය තීරණ නම් මුදල් ව්‍යුහය. දිගු කාලීන මූල්‍ය තීරණ නම් ප්‍රාග්ධන ව්‍යුහය. ප්‍රාග්ධන ව්‍යුහය. හා හිස්තනක් පිළිබඳ තීරණ ලෙස වර්ග කළ හැකිය. මොනවද? ලාභාංශ. ලාභාංශත් අනිවාර්යයෙන්ම දිගු කාලීන මොකද වර්ෂයකට එකයිනේ. මාස පතා ගෙවන්නේ නේනම් අනිවාර්යයෙන් මොකද? ලාභාංශත් තීරණය කරන්න ඕන. ලාභාංශත් මූල්‍යමය වශයෙන් ගෙවන දෙයක් නේ. කොටස් සීමයන්ට දෙන මූල්‍යමය ප්‍රතිලාභයක්. ලාභාංශ පිළිබඳ තීරණ. ආයන් මුදල් ප්‍රවාහ ප්‍රකාශයක ඇතුළත් ක්‍රියාකාරකම්. මුදල් ප්‍රවාහ ප්‍රකාශයක ඇතුළත් ක්‍රියාකාරකම් මූලිකව හිස්තනක් හා හිස්තනක් වශයෙන් වර්ග කළ හැකිය. මුදල් ප්‍රවාහ ප්‍රකාශය මතකයිනේ. කෑෂ් ෆ්ලෝ ස්ටේට්මන්ට් කියන්නේ නිශ්චිත කාලයක් තුළ ව්‍යාපාරයක් තුළට මුදල් ගලා ඒම සහ ව්‍යාපාරයෙන් පිටතට මුදල් ගලා යාම පෙන්눔 කරන ලේඛනය. එහෙමනම් මුදල් ප්‍රවාහ ප්‍රකාශයක ඇතුළත් ක්‍රියාකාරකම් මූලිකවම මොනවද? ආයෝජන තීරණ. ආයෝජන හා හිස්තනක් වශයෙන් වර්ග කළ හැකියි. ආයෝජන කොහොම ඕනනම් අපිට මුදල් ගලා ඒම කියලා දෙයන්න පුළුවන්. මුදල් ගලා ඒම. එහෙම ලියාගත්තත් ලකුණු ලබා ගන්න පුළුවන්. ෂේප් එක ලැබෙනවා. එතකොට අනිත් එක මොකද්ද? මුදල් ගලා ඒම අනිත් එක මුදල් ගලා යාම. නැත්නම් මෙහෙයුම්. හරිද? මෙහෙයුම් තමයි අපිට ගන්න වෙන්නේ. මුදල් ප්‍රවාහ ප්‍රකාශයකින් අන්ත දෙකක් පේනවා. එකක් ආයෝජන නැත්නම් මුදල් ගලා ඒම. අනිත් එක මෙහෙයුම්. මුදල් ගලා යාම නැත්නම් පිටතට විදීම. නේ? මෙහෙයුම්. නැත්නම් වරහන් තුල දාන්න පුළුවන් මුදල් ගලා යාම. මුදල් ගලා යාම. පැහැදිලිනේ? අපි ඊළඟ ප්‍රශ්නේ බලමු. හිස්තන් ප්‍රශ්න අවසන් ප්‍රශ්නය 40 යන්න. අභ්‍යන්තර ආකර්ෂණ ක්‍රම දෙකක් ලෙස හිස්තනක් හඳුන්වා දීම සහ හිස්තනක් සැලැස්ම භාවිත කළ හැකිය. සේවකයන් තනතුරු වලට තෝරගන්න සේවකයන් ගෙන්න ගන්න එපා. ආකර්ෂණ කියන්නේ ඒකනේ. සේවකයන් ආකර්ෂණය කරගන්න අභ්‍යන්තර ආකර්ෂණ ක්‍රම දෙකක්. ලෙස කිව්වට එන්නේ මේක එනවා මොකද? හිස්තනෙන් පස්සේ හඳුන්වා දීම. හඳුන්වා දෙන්නේ කවුද? හඳුන්වා දෙන්නේ කවුද? සේවකයන්. දැන් ඉන්න සේවකයෝම හඳුන්වා දෙනවා. මෙන්න අපේ දන්න කෙනෙක් ඉන්නවා මෙයා හොඳයි. මම රෙකමන්ඩ් කරනවා. ඒ වගේ හඳුන්වා දීම කියනකොට මෙන්න පුළුවන් සේවක හඳුන්වා දීම. සේවක හඳුන්වා දීම. සහ හිස්තනක් සැලැස්ම කියද්දි වෙනවා මොකද්ද? අනුප්‍රාප්තික සැලැස්ම. මතකද? අනුප්‍රාප්තික සැලැස්ම. ඒ කියන්නේ ආයතනයේ විසින් වෙනම ලිස්ට් එකක් ගහගෙන තියෙනවා. තියෙන පාර්ලිමේන්තුවේ ඡායා කැබිනට් කියලා තියෙන. කැබිනට් එකේ ඉල්ලා අසුරුත් ඊළඟ කැබිනට් එකට සුදුසුකම්ම ලිස්ට් එකක් හදාගෙන ඉන්න. සූදානම් කරගෙන ඉන්නවා. ඒ වගේ එක එක තනතුරු වලට ඒ තනතුරක කෙනෙක් හදිසියේ රට ගියොත් නොකියා නතර වුණොත් නැත්නම් මිය ගියොත් ඒකට ඉක්මනට මේ කෙනෙක් ආදේශ කරන්න කෙනෙක් ලෑස්ති කරන් ඉන්නවා. සමහරට එයාට පොඩි පුහුණුකුත් දෙනවා. අර ඒ තනතුරේ කෙනා නිවාඩු ගාම එයාට තමයි වැඩ කරන් දෙන්නේ. අන්න අනුප්‍රාප්තික සැලැස්ම. ඒ මගනුත් පුළුවන් ආකර්ෂණය කරගන්න. එහෙනම් අනුප්‍රාප්තික සැලැස්ම. සැලැස්ම කියද්දි වෙනම එන්න ඕනේ. වෙන විකල්ප නැයකට. අනුප්‍රාප්තික සැලැස්ම. සැලැස්ම කියලා තියෙනවා. නමුත් අපිට ලියවෙන පුරුද්ද නැති ප්‍රශ්නයක් නැහැ. ඒකට කිසිම හානියක් නැහැ. අනුප්‍රාප්තික වචනේ අනුප්‍රාප්තික කියලා බ්‍රේක් ගහගන්න පුළුවන් නම් එහෙමයි. නැත්නම් සැලැස්ම කියලා කිසිම ප්‍රශ්නයක් නැහැ. ඊළඟට නවක සේවකයන් සමාජගත කිරීමේ ක්‍රියාවලිය. මේක නම් ටිකක් ව්‍යාකූලයිනේ. සමාජගත කරනකො නිකන් සමාජ හුරු කරනවා වගේ නේද? නෑ. එන කියනවා නවක සේවකයන් ආයතනයේට රැකියාවට වැඩ පරිසරයට සමාජගත කරනවා කියලා ඉන්න ඕනේ. නිකන් සමාජගත කරනකොට අපේ මනස යනවා එළියට. නෑ මේ කියන්නේ නවක සේවකයන් සමාජගත කිරීම කියන එක මං හිතන්නේ අපි අදහස් කරන්නේ අතර මේකයි ආයතනයේට තමන්ගේ රැකියාවට වැඩ කණ්ඩායමට හඳුන්වා දීම. හඳුන්වලා දීලා ඉක්මනින් හුරු පුරුදු සේවකයෙක් බවට පත් කිරීම. මොකද්ද? අනුස්ථාපනය. ඉන්ඩක්ෂන් කියන එක අනුස්ථාපනය. අර සමාජගත කරගොම නිකන් අර අපිට නිකන් එළියට යන අදහස නෑ. එළියට යන්නේ නෑ. මේක අභ්‍යන්තර සංකල්පයක්. අනුස්ථාපනය. ඉක්මනින් හුරු කිරීම. අනුස්ථාපනය වෙන අතර.
අනුස්ථාපනය වන අතර ඔවුන්ගේ සේවාව ස්ථිර කිරීම දක්වා කාල පරිච්ඡේදය. එහෙම අලුතෙන් ගත්ත මේගොල්ලන්ගේ සේවය ස්ථිර කරනකම් මාස 6ක් අවුරුද්දක් වගේ එයාලා ආයතනයේට ඒ වගේම වැඩ කණ්ඩායමට ගැලපෙනවද? ඒ පුද්ගලයා රැකියාව සදා තෘප්තිමත්ව කැමැත්තෙන් වැඩ කරනවද කියලා තීරණය කරන්න වෙන් කරන කාලය මොකද්ද? පරිවාස කාලය. පරිවාස කාලය. ප්‍රොබේෂනරි පීරියඩ්. පරිවාස කාලය. දැන් තේරෙනවද හිස්තැන් ප්‍රශ්න කියලා එහෙම අමාරුවක් තියෙනවද? හරියටම විෂය මතක නම් හැම පාඩමකම විෂය කොටස් සියල්ල මතක නම් අපිට ටක් ගාලා හු වෙනවා. දැන් මේකේ අර සැලැස්ම කියන එක අපිට අනුප්‍රාප්තික අදහස එනවා ටක් ගාලා නේ. හඳුන්වා දීම කියන්නේ පැරණි සේවකයන් හඳුන්වා දීම. සේවක හඳුන්වා දීම කියලා එනවා. ඒ වගේ ටක් ගාලා එනවා. අමාරු නෑ. ඇත්තටම 10ම ලියන්න පුළුවන් හරියට. පැහැදිලිනේ? රයිට්. අපි මේ කතා කරේ මොන ප්‍රශ්නද? සැපීම් වර්ගයේ ප්‍රශ්නනේ. සැපීම් වර්ගයේ හිස්තන් පුරන ප්‍රශ්න. මං අහන්නේ අපි මේකට දෙමුද භාෂාවක් ආදේශ කරමුද? මොන ප්‍රශ්නද මේ කතා කරේ? ඔබේ විභාගයේ අවදානම්කාරී ප්‍රශ්න. තේරෙනවද? අවදානම්කාරී ප්‍රශ්න කියලා අපි භාෂාවක් හදාගමු. ඇයි එහෙම කියන්නේ? වාස්තික පේපර් එකනේ ලකුණු අඩු කරගන්නේ ඔයගොල්ලෝ. ඒකෙත් වැඩිම ප්‍රමාණයක් වරද්දන්නේ හිස්තන් පුරන ප්‍රශ්න. සාමාන්‍යයෙන් හිස්තන් පුරන ප්‍රශ්න 10න් දක්ෂ ළමයි පවා ලියන්නේ උපරිම 2යි නැත්නම් 3යි. කලාතුරකින් තමයි 4ක් හෝ 5ක් හරියන්නේ. මන් දන්නේ ඇයි කියලා එහෙම වෙන්න බෑ. දැන් බහුවර්ණත් කොහොම හරි අඩු ගානේ 20ක් ඔබ හරියට ලියනවනේ 20 25 අතර ලියනවනේ. තේරෙනවද? ඔය කෙටි නිශ්චිතයකෙත් අඩුම ගානේ ඔබ ප්‍රශ්න 5ක් 6ක් හරියට ලියනවා. 4ක් වගේ තමයි මිස් වෙන්නේ. මේකේ මෙහෙම නේ මේකේ ප්‍රශ්න විශ්වාසයෙන්ම 2ක් තමයි හරියට ලියන්නේ. 8ක්ම වැරදි. එක්ක 7ක්ම වැරදි. ඒ නිසා හරි පරිස්සමෙන් මම කියන්නේ මේ අවදානම් කලාපයකින් අපි මාරුවීමක් තමයි හා සමාන වෙන්නේ මේ ප්‍රශ්න 10යි. තේරෙනවද? දැන් බලන්න මේ 10ම අපි කතා කරපු බලන්න මුළු සිලබස් එකම ඕන කියලා. මුළු සිලබස් එකම ඔලුගෙඩියේ නැත්තම් මේක ලියන්න බෑ. දැක්කනේ? අලෙවිකරණයේද, කලමනාකරණයේද, 12 වසරේ ඉගෙන මුල් පාඩම්ද සියල්ලම අපට අවශ්‍ය වෙනවා. තේරෙනවද? එහෙම මේ ඉගෙනගත්ත සමස්ත විෂය කරුණු ගැන අවබෝධයක් නැත්නම් අනිවාර්යයෙන්ම ඔබ මේකේ හිර වෙනවා. අනිත් එක දැන් මේ හිස්තන් පුරන සමහර ප්‍රශ්න අපි දැක්කා සමහර ඒවා අපිට තේරෙන්නේ නැහැ ප්‍රශ්නේ මුලින් පටන් ගන්න මොකද්ද මේ අහන්නේ කියලා. ප්‍රශ්නේ අවසානයේට ගියාම තමයි තේරෙන්නේ. මොකද්ද මේ අහන්නේ කියලා. එහෙම නැත්නම් ප්‍රශ්නේ මැදදී තමයි තේරුම් ගන්න වෙන්නේ. නැත්නම් මැදයි මුලයි සංසන්දනය කරනවා. එක්ක අගයි මැදයි සංසන්දනය කරාම තමයි තේරෙන්නේ. දැන් ඔබ කරන්නේ එහෙම නෙවෙයි ඔබ කලබලයිනේ. ඔබ හිතන්නේ මේ හදිස්සියේ මේ විභාගෙ ලියලා හදිස්සියේ විභාගෙ ලියලා නිකන් නිවන් දකින්න යනවා වගේ රට යනවා වගේ ඔබ ලියන්නේ. තේරෙනවද? එහෙම බෑනේ. අනිවාර්යයෙන්ම ටිකක් සංයමයේ තියෙන්න ඕනේ. සංයමයේ තියෙන දැන් බලන්න මේ අන්තිමට අපි කතා කරපු ප්‍රශ්නේ බලන්න. අභ්‍යන්තර ආකර්ෂණ ක්‍රම දෙකක් ලෙස හිස්තනක් හඳුන්වා දීම. මේ හඳුන්වා දීම කියන වචනේ දිහා හොඳින් බැලුවේ නැත්නම් ඒ වචනෙට අපි හොඳ බර තැබීමක් ලැබුවේ නැත්නම් ඔබට මේ උත්තරේ එන්නෙම නැහැ. හඳුන්වා දීම කියන්නේ දැනට ඉන්න සේවකයන් විසින් හඳුන්වා දෙනවා. එයාලගේ පවුලේම සමාජිකව වෙන්න පුළුවන්. එහෙම නැත්නම් එයාලා දන්න හිතවත් අය වෙන්න පුළුවන්, ඥාතීන් වෙන්න පුළුවන්. ව්‍යාපාර කැමති දැන් ඒ පැරණි සේවකයා ආයතනයේ අග්‍ර කළමනාකරුවන්ගේ ගෞරවයට, විශ්වාසයට භාජනය වෙච්ච කෙනෙක් නම් තේරෙනවද? එයාට හොඳ රැකියා ප්‍රතිරූපයක් නිර්මාණලා තියෙනවා නම් එයා කියනවා මේ මගේ සහෝදරයෙක්, මේ මගේ සහෝදරියක් කියලා. ඇත්තටම කැමති. එයා වගේම නෙමෙයි. පිටස්තර කෙනෙක් අරගෙන කාර්මික ආරවුල් ඇති කරගන්නවට වඩා ඒ වගේ කෙනෙක් විශ්වාසයෙන් ගන්න එක හොඳයි කියලා අනිවාර්යෙන් විශ්වාසයෙන් ලබා ගන්නවා. තේරුණාද? මොකද එයා හොඳ සේවකයෙක්, කැපවුණු සේවකයෙක්, අවංක සේවකයෙක්. එයා කවදාකවත් නරක කෙනෙක් හඳුන්වන දෙන එකක් නෑ කියන පූර්ව උපකල්පනයට අග්‍රකරමනා කරවිල්ල පදව ගන්න නිසා අනිවාර්යයෙන්ම සේවක හඳුන්වා දීමක් කියලා එන්න ඕනේ. අනික සහ හිස්තනක් සැලැස්ම භාවිතා කළ හැක. බැලූ බැල්මට උත්තරයක් නෑ. නමුත් අනිවාර්යයෙන් මෙතන තියෙනවා සැලැස්මනේ. සැලැස්ම කියන්නේ මොන සැලැස්මද? ව්‍යාපාර සැලැස්මද නෑනේ. මොකද්ද? අනුප්‍රාප්තික සැලැස්ම. සක්සෙෂන් ප්ලෑන්. අනුප්‍රාප්තික සැලැස්ම. ඒ කියන්නේ සේවකයෝ නැත්නම් කිසියම් තනතුරක හදිසි අබෑරුතුවක් ඇති වුණොත් ඒ අබෑරුතුව යට ඉන්න සේවකයෙක්ගෙන් පුරවන්න. එහෙනම් යට ඉන්න සේවකයෙක් පොඩ්ඩක් පුහුණුවකුත් දීලා තියෙනවා. ඒ යට ඉන්න සේවකයාගේ කැමැත්ත, දක්ෂතාවය, පළපුරුද්ද එක්ක එයාව පත් කරන අපි සැලසුම් කරලා ඉන්නවා. ඒක තමයි අනුප්‍රාප්ත සැලැස්ම කියන්නේ. ඒකෙන් පුළුවන් ඒ වෙකසි විල් කරන්න. ඉතින් ඒ වගේ අපිට එන්න ඕනේ. තේරුණාද?
නිතරම මතක තියාගන්න මේ හිස්තැන් පුරන ප්‍රශ්නවලදී මං කියන්නේ බහුවර්ණ ප්‍රශ්න වලින් පස්සේ ඔබ නිශ්චිත පිළිතුරක ලියන්න එපා. ඒක කොහොමද ලියන්න පුළුවන් මං කියන්නේ. මේකට වැඩි අවධානයක් යොමු කරන්න. නිතරම ප්‍රශ්නේ කියවන්න. පළවෙනි සැරේ කියවද්දි උත්තරයක් එන්නේ නැහැ. උත්තරයක් එන්නේ නැහැ. තේරුණාද? දෙවන සැරේ කියවද්දි සමහර උත්තරේ ඡායාවක් එනවා. සමහර තුන්වන සැරේ කියවයි තමයි මුල මැද ගැලපීම වගේ දේවල් තුලින් ඔබට උත්තරේ නිර්මාණය වෙන්නේ. මොකද උත්තරේ නිර්මාණය නොවි උත්තර නිකන් හිතලා ලියන්න බෑනේ. තේරුණාද? දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් මේකේ මෙන්න මේ ප්‍රශ්නේ බලන්න 39 යන්න. දිගුකාලීන මූල්‍ය තීරණ. ප්‍රාග්ධන ව්‍යුහය. ඒක හරිද? දැන් ප්‍රාග්ධන එනවනේ දැන් දිගුකාලීනව මූල්‍ය සම්පාදනය කරගන්නේ මොන මාර්ග වලින්ද? ඒ සපය ගන්න මූල්‍ය යොදවන්නේ මොන ස්ථාවරවත්කම් බිහි කරන්නද කියලා තීරණය කරොත් ඒකට කියන්නේ මොකද්ද? ප්‍රාග්ධන ව්‍යුහය තමයි. කෙටි කාලීන මූල්‍ය තීරණ නම් මොකද්ද? මුදල් ව්‍යුහය කියලා අපි කියනවා. බලන්න ඒක ලියන්න පුළුවන්. දිගු කාලීන මූල්‍ය තීරණ ප්‍රාග්ධන ව්‍යුහය කියලා එනවා. මොකද ව්‍යුහයත් එක්ක මේ අදහස එනවා. හරිද? මුදල් ව්‍යුහය කියලා ලියවෙන්න බෑනේ. මුදල් ව්‍යුහය කියලා ලියන්නේ කෙටි කාලීන. ප්‍රාග්ධන ව්‍යුහය හා හිස්තනක් පිළිබඳ තීරණ ලෙස මේ ලාභාංශ කියන එක ඕගලන්ට උඩට එනද? ගොඩක් වෙලාවට මම හිතනවා මේක එන්නේ නැහැ. මේක එන්නේ නැහැ. මේ ලාභාංශ කියන එක ඕගලන්ට එන්නේ නැහැ. ඇයි හේතුව? දැන් ලාභාංශක බලනවා දැන් ඔබ බලන්නේ ප්‍රාග්ධන ව්‍යුහය නම් අනිත් පැතරත් මුදල් ව්‍යුහය වගේ උත්තරයක් තමයි බලන්නේ. කපල්නේ බලන්නේ, ජෝඩුනේ බලන්නේ. දැන් ලාභාංශ කියන එක දන්නවනේ. කොටස් මිල දී ගත්තම කොටස් හිමියන්ට දෙන ලාභයෙන් දෙන ප්‍රතිලාභය. ඒක දෙන්නේ කොහොමද? වාර්ෂිකව. තේරෙනවද? අග්‍ර කළමනාකරුන් විසින් වසරේ ලාභදායීත්වයේ දිහා බලලා වෙන් කළ යුතු සංචිත අවශ්‍යතාව ගැන හිතලා සමාන ව්‍යාපාර ගෙවන ලාභාංශ ප්‍රතිශතයන් බල ඒවටත් මැච් වෙන්න ඕනේ. ව්‍යාපාර කීර්තිනාමයට හානිකර නොවන කීර්තිනාමය වර්ධනය කරන ලාභාංශ අනුපාතයක් වෙන්න ඕනේ. එහෙම තීරණය කරන ගෙවන්නේ වර්ෂයකට වරක් දිගු කාලීනයි. වර්ෂයක් තියෙන වර්ෂයේ මාස්පතා ගෙවන්නේ මාස්පතා වැටුප් ගෙවෙන එක කෙටි කාලීනයි. මේක දිගු එහෙනම් අනිවාර්යයෙන්ම පිළිබඳ තීරණ ලෙස කිව්වම මොකද තීරණයක්නේ. දැන් මේක නැත්තම් මේකට වෙන උත්තරයක් ගන්න පුළුවන්. වෙන උත්තරයක් ගන්න පුළුවන්. වැටුප් තීරණ වෙන්නේ නැහැ. මොකද වැටුප රැකියාවට ගන්නකොටම පත්වීම ලිපියේ දාලා තියෙන වැටුප් පරිමාණය. අවුරුදු ගානකට. ඒක කලින්ම පූර්වෙම තීරණය කරලා තියෙනවා. දැන් මේක වසරකට වරක් තීරණය කරන්න එපා. පිළිබඳ තීරණයක් ලෙස නම් මොකද්ද? ලාභාංශ. ලාභාංශ අනිවාර්යයෙන් තීරණය කරන ප්‍රධානම කළමනාකරන කාර්යභාරයක් නැත්නම් කළමනාකරන භූමිකාවක් වෙනවා. තීරණමය භූමිකාවක් වෙනවා ඒක. ඊළඟට බලන්න මේක මුදල් ප්‍රවාහ ප්‍රකාශයක ඇතුළත් ක්‍රියාකාරකම්. කිව්වම නිකන් අපේ මනස වෙන පැත්තකට යොමු කරනවා. ක්‍රියාකාරකම් මොකෝ නිකන් තේරෙන්නේ එන්නේ නැහැනේ. දැන් මේකේ අහන්නේ පැහැදිලිවම මුදල් ප්‍රවාහ ප්‍රකාශයක අභ්‍යන්තර හේවත් අන්තර්ගතනේ අහන්නේ. ක්‍රියාකාරකම් කොහොම නිකන් කාර්යන් භෝගයේ හේකට අපේ යොමු වෙනවා. කාර්යන්කුත් උත්තරේ අපිට ගන්න බෑ අපි හොල්මන් වෙනවා. තේරුණාද? මුදල් ප්‍රවාහ ප්‍රකාශයක ඇතුළත් ක්‍රියාකාරකම් මූලිකව මොනවද? ආයෝජන හා මෙහෙයුම් වශයෙන් වර කරන්න පුළුවන්. ආයෝජනා මෙහෙයුම්. ඒ කියන්නේ මුදල් ගලායම. විවිධ මාර්ග වලින් මුදල් ගලායම තමයි ආයෝජන කියන්නේ. අනිත් එක විවිධ මාර්ග වලට මුදල් ගලා යාම තමයි මෙහෙයුම් කියන්නේ. අපිට ඒක සමස්ත ප්‍රශ්නයේ කියවද්දි අපිට අනිවාර්යයෙන්ම මේ කාරණා එන්න ඕන. ඒ නිසා මතක තියාගන්න මම නැවත නැවතත් කියනවා ඔබ විභාගයේදී වැඩි දිනෙක අසාර්ථක වෙන්නේ වාස්තික පේපර් එකේ. හරිද? අසාර්ථක වෙනව විතරක් නෙවෙයි ඒ වාස්තික පේපර් එකේ වැඩිම සිසුන් සංඛ්‍යාවක් වරද්ද ගන්නේ ලකුණු අඩු කරගන්නේ මේ හිස්තන් පුරවන සැපීම් වර්ගයේ ප්‍රශ්නවල. හිස්තන් පුරවන ප්‍රශ්න වලට සාර්ථකව මුහුණ දෙන්න නම් සමස්ත විෂය නිර්දේශේ සමස්ත විෂය ඒකක නැත්නම් පාඩම් ඒකක ඔබ නිශ්චිතවම හොඳින් හදාarලා තියෙනවා. මොකද සෑම අපි කියන්නේ අහුමුල්ලක්ම කියලා සෑම අහුමුල්ලක්ම ආවරණය වෙන්න තමයි ප්‍රධාන පාලක පරීක්ෂකතුමා මේ හිස්තන් පුරවන ප්‍රශ්න දාන්නේ. ඒ නිසා අපි නිතරම ඔබ හොඳට තේරුම් ගන්න තරඟකාරී විභාගයක් නෙමේක. දැන් විශ්වවිද්‍යාලයට යන ඔබ ඒ තුනක් ගත්තත් තරගයක් තියෙනවනේ. සමහර වෙලාවට ඒ තුනක් ගත්තත් බෑනේ. මගේ ගෝලු 100 ගාණක් මට මතකයි. ඒ තුනක් කරගෙනත් විශ්වවිද්‍යාලයට යන්න බැරි වුණා. සමහර අය සෙකන්ඩ් සයි කරලා ගියා. සමහර අය කලකිරීමට කරේම නැහැ. ඒගොල්ලෝ බැංකු වලට ඔය ප්‍රයිවට් සෙක්ටරේ ව්‍යාපාරවලට ඇතුළත් වුණා. මම කියන්නේ එහෙම තරගයක් තියෙන නිසා ඉසෙඩ් ස්කෝර් එක හොඳ අගයක් එක්ක අපට හොඳම කැම්පස් එකට යන්න ඕන නම් ඔබ
ඔබේ කියන්නේ SAT ස්කෝර් එක මූහත් කරගන්න. ඒ සාමාර්ථය හොඳටම පොලිෂ් කරගන්න පුළුවන් හොඳම තැනක් තමයි මේ සැපීම් වර්ගයේ හිස්තැන් පුරුණු ප්‍රශ්න. මොකද වැඩි දෙනෙක් හිස්තැන් පුරුණු ප්‍රශ්න ලියන්නේ නැහැ. අසාර්ථක වෙද්දී ඔබට සාර්ථක වෙන්න පුළුවන් නම් ඒකම හේතුන ඔබේ SAT ස්කෝර් එක වර්ධනය කරගන්න. පැහැදිලිනේ? රයිට්. හොඳයි දිනවා අපි එහෙනම් අද පාඩම් පරිච්ඡේදයනොත් 2019ට අදාළ විභාග ප්‍රශ්න ගණනාවක්ම සාකච්ඡා කළා. විශේෂයෙන්ම බහුවර්ණ ප්‍රශ්නවල නේ අර පිළිතුරු වර්ණ පහකින් නිවැරදිම වර්ණය තෝරාගන්නේ කොහොමද කියලා අපි හොඳ ව්‍යායාම කීපයක් කතා කරා. ඒ වගේම විශාල පිරිසක් වරද්ද ගන්න හිස්තැන් පුරවන සැපීම් වර්ගයේ ප්‍රශ්න අපි 10ම කතා කරා. ඒ තුලින් අපි අනුරූප ප්‍රශ්නත් සාකච්ඡා කළා. ඒකෙදි සංකීර්ණ ප්‍රශ්න හිස්තැන් පුරවන ප්‍රශ්න සංකීර්ණත්වයේ ලියා ගන්න ආකාරයේ අවබෝධයක් ලබා දුන්න. අපි ඊළඟ පාඩම් පරිච්ඡේදයෙන් ඒ සැපීම් වර්ගයේ නිශ්චිත පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න 10ක් සාකච්ඡා කරලා ඒකට අනුරූප ප්‍රශ්න සාකච්ඡා කරලා ඒ සමස්ත පේපර් එක ඉතා සාර්ථකව නිමා කරන්න බලාපොරොත්තු වෙනවා.